අයිබෝන් ඔබට සුබ දවසක් සුබ දැසන ප්‍රාර්ථනය කරමින් අපේ පුරුදු හමුවේ මේ අඩහොරාවේ අයිබෝන් සුබ දවසක් සමගින් අද 13 වෙනිදා මාර්තු මාසේ 13 වෙනිදා අලුත් සෙනසුරාදාව ඔබ දැනගත යුතු තොරතුරු කිහිපයක් විශේෂයෙන්ම අද සහ හෙට ඔබ විවේකීව ගත කරන යම් තරමක් අතිශය කාර්යබහුල දින පහක් ගත කිරීමෙන් අනතුරුව ඒ අතර වාරයේ මේ තොරතුරු දැනගෙන සිටීම ඊටාම ජීවිතේ සක්‍රියව ගත කරන්න පරිස්සමින් ගත කරන්නට ඉවහල් වෙයි. ඒ එක්කම දැනගත යුතුම කාරණාව තමයි සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා නිරන්තර සෞඛ්‍ය යහපිළිවෙත් අනුගමනය කිරීම දැන් අතිශය සාමාන්‍යකරණයට රජයේ ආයතන පවත්වාගෙන යනවා. ඒකම අර්ධ රාජ්‍ය සහ සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩලවලත් දැන් දෛනික රාජකාරී පෙර පැවති ආකාරයට කියන්නේ පුරුදු විදිහේ පෙර පැවති ආකාරයට සිදුවන ඔය කඩනම් මහජන සේවාවක් ලබා දීමේ අරමුණින් පෞද්ගලික අංශ සහ රාජ්‍ය අංශයේ යලි සක්‍රිය වූ වාතාවරණයක් තුළ ඔබ අනුගමනය කරන්නට උවමනයි සෞඛ්‍ය අංශ අනුදත් ඊටාම වැදගත් සෞඛ්‍ය මාර්ග උපදේශයන් ඒ සෞඛ්‍ය නිර්ණායකයන් දුරස්වභාවය ඒක මුවාවරණ පැනදීම නිතර දෑස් සේදීම මු ඇල්ලීමෙන් වැළකීම තන තන කෙල ගැසීමෙන් වැළකීම ඒකම නිරන්තර හැකි තරම් උපරිමයෙන් මිනිසුන් අතර දුරස්වව සිටීම මේ කාරණාත් එක්කම අපි අද දවසේ ඔබට මතක් කරන හැම පුවත්පතක මුල් පිටුවත් ඊයේ දවසේ අපිට අසන්න ලැබුණු තොරතුර දකුණු අප්‍රිකානු කොරෝනා ප්‍රභේදයක් ලංකාවට ඇවිත් මෙය ලංකාදීපේ වාර්තා කරන්නේ මාරාන්තික ප්‍රභේදයක් විදිහට දකුණු අප්‍රිකාවේ පවතින කොවිඩ් වෛරසයේ ප්‍රභේදය වන B1351 ප්‍රථම වර ශ්‍රී ලංකාවෙන් හමු වෙත වෛද්‍ය චන්දම ජීවන්දර මහතා සඳහන් කරන තොරතුර මා ඔබට සඳහන් කරන්නේ ඒ කාරණාව ඔබේ විමසිලිමත් භාවය අතිශයින් වැදගත් වන නිසා අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සානියාවේ සිට පැමිණි පුජ්‍යලයකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටියදී සිදු කළ පරීක්ෂණයක් මගින් ඔහුට අදාළ වෛරස් ප්‍රභේදය ආසාදිතව ඇති බව හඳුනාගත් බව වෛද්‍යවරයා පවසනවා. මීට අමතරව මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැත් වූ පරීක්ෂණවලදී සොයාගෙන තිබුණේ B1411 දරන මෙරටට ආවේනික වෛරස් ප්‍රභේදය පමණක් බවද වෛද්‍යවරයා කියා සිටියා. කොමනත් B1428 දරණ යුරෝපා වෛරස් ප්‍රභේදය යටතේ හඳුනාගත් රෝගියෙකු මීට ප්‍රථම ශ්‍රී ලංකාවේ වාදුව ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ අතර වාරයේ මෙරටදී හඳුනාගත් ඇති B1411 වෛරස් ප්‍රභේදයේ එක් සාම්පලයක් පමණක් E484K නැමැති වෛරස් ප්‍රභේදයක් ද අන්තර්ගතව තිබෙන බව පරීක්ෂණ මගින් සොයාගත් බව වෛද්‍යවරයා කියනවා. මේ කෙසේ වෙතත් මේ දිනවල භාවිතර ගන්නා එන්නත් තරහා ලැබෙන ප්‍රතිශක්තිය වෛරස් ප්‍රභේද වෙනස් වීම නිසාවෙන් යම් අඩුවීමකට ලක්විය හැකි බවත් ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ආසාත්මික ප්‍රතිශක්ති වෛද්‍ය විද්‍යා සහ ශෛල විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර වෛද්‍යවරයා කියා සිටිනවා. එයින් කියන්නේ ඔබ කිසියම් විදිහකට එන්නත්ලාභියෙක් වුණත් ඔබේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද දැන් අපි භාවිත කරන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසොනිකා එන්නත මේ කවරාකාර එන්නතක් භාවිතා කළත් ඒ එන්නතේ තියෙන ප්‍රතිශක්තිය වැඩිවීමට මේ අලුතෙන් හඳුනාගත් දකුණු අප්‍රිකානු ප්‍රභේදය මේ කිසියම් ආකාර විකෘති ප්‍රභේදයක් විදිහට තමයි වුන් හඳුන්වන්නේ. ඒ නිසා අපේ පරිස්සම තමයි එන්නත හෝ කවරකටත් වඩා වැදගත් වන්නේ කියන කාරණාව ඒ අතර ඔබට මතක් කරනවා. ඊයේත් කොරෝනා මරණ 5ක් වාර්තා වුණා. මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව දින මින පුවත්පතේ මේ මුද්‍රණය යන අවස්ථාවේ තොරතුරු මා ඔබට ඉදිරිපත් කරන්නේ 86989 දක්වා ඉහළට යනවා. සමස්ත මරණ මෙහි තිබෙන 520ක්. නමුත් එය යාවත්කාලින තොරතුරු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ රාත්‍රියේ නිකුත් කළ තොරතුරු අනුව 525ක් බවට පත් වී තිබෙනවා. ලොව කොවිඩ් වසංගතය පැතිරි වසරකට වැඩි කාලයක් ඇතැම් රටවල චීනයට වසරකට වැඩි කාලයක් අපේ රටට වසරක් අද දිනමින වාර්තා කරන ආසාදිතව කෝටි 12 ඉක්මවා ගොස් තිබෙනවා. ඊළඟ තොරතුරට ඔබේ අවධානය අපි දැන් යොමු කරන්න ඕන. ගෙවුණු වසරේ මරණ ලක්ෂ 26 පැන තිබෙන වග අද දිනමින පුවත්පතත් මේ අතර වාර්තා කරනවා. ඊයේ එන්නත්ලාභීන් 7,60,765 දෙනෙක් එන්නත්ලාභීන් බවට පත් වුණා. ඒ තොරතුරත් අපිට මේ මොහොතේ ඔබට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. ඊට පස්සේ ඊයේ ආර්ථික ක්ෂේත්‍රයේ දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක් වෙච්ච කාරණාව අර සීනි පැන් රස වුණාට මේ කතාව කිසියම් ආකාරයක තිත්ත රසක් දැනවේවි. අපි බලමු දිවයින ඇතුළු පුවත්පත් බොහොමයක් වාර්තා කරනවා මුල් පිටුවට ආතොරතුරක් විදියට සීනි බද්ද අඩු කිරීමේ කතන්දරය වග උත්තරකරුවන්ගෙන් කෝටි 1595ක පාඩුව අය කරගන්න කියා තමයි හඳුන්වැත්තගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් යොමු වෙන්නේ. කිලෝව රුපියල් 50ක තිබූ සීනි බද්ද 125 දක්වා අඩු කර මෙරටට සීනි ආනයනය කිරීමෙන් රජයට අහිමි වූ රුපියල් කෝටි 1595කට අධික බදු මුදල් වග උත්තරකරුවන්ගෙන් අය කර ගැනීමට නියෝග කරන්නේ ශ්‍රී ලංකා නියෝග කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳිනුතු මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.
ඒ අතර වාරයේ මාධ්‍ය හමුවක් පවත්වමින් බණ්ඩාගාර ලේකම්තුමන් කියා සිටින්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. එයත් අද පුවත්පත්වල මුල් පිටුවලට සහ මාධ්‍ය විශේෂ පුවතක් බවට පත්වනු ලැබුවා. සීනි බදු අඩු කිරීමෙන් කෝටි 1600ක පාඩුවක් උනේ නැහැ. තවමත් බද්ද 125යි. බදු අඩු නොකලා නම් සීනි කිලෝව පාරිභෝගිකයන්ට ඒ යුගයේ ගන්න වෙන්නේ රුපියල් 175කට. ඒ 175කට මිල ඉහළ යනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රකාශය තවදුරටත් කියනවා සීනි බදු අඩු කිරීම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අනුකූලව ජනතාවට සහන සැලසීම සඳහා ගත් තීරණයක් බවත් ඒ නිසා මේ කියන ආකාරයේ රුපියල් බිලියන 16ක පාඩුවක් රජයට සිදු වී නැති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඊයේ මුදල් අමාත්‍යාංශ පැවති මාධ්‍ය හමුවකදී කියූ තොරතුරු අපිට මේ විදියට හමු වෙනවා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය මේ පෙත්සම ඉදිරිපත් වුණායින් පස්සේ එය විභාගයට ගැනීම ආරම්භ කරායින් පස්සේ ආරම්භ කළොත් ඒ ආරම්භ කරායින් පස්සේ මෙහි කාරණා ජනතාවට දැක්න ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතාම නිවැරදිව ඒ නිසා ඒ කාරණාවේ තොරතුරු දෙපාර්ශ්වයේම තොරතුරු තමයි මේ ඉදිරිපත් කරනු ලැබුවේ. ඉන් පස්සේ අපි හිජාස් හිස්බුල්ලාට සලීම් කාන්ට නඩු පැවරීමට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සටහන මේ අතර වාරයේ හමු වෙනවා. මෙහි කියා සිටින තොරතුරු අතර අද දවසේ 4 වෙනි පිටුවේ කියා සිටින මෙන්න මේ විදියට දෙවෙන පුවත්පත නීතිඥ හිජාස් ඕමාර් හිස්බුල්ලා සහ පුත්තලමේ අල් සුහාරියා මද්‍රසා පාසලේ විදුහල්පති සලීම් ખાන් මොහමඩ් සාකීර් යන දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා ඊයේ පුත්තලම මහාධිකරණය හමුවේ අධිචෝදනා 5ක් යටතේ නඩුවක් ගොනු කළා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සුරකීමේ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ එකී විත්කරුවන් දෙදෙනාට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා සනාථ කිරීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 75 දෙනෙකු හා ලේඛන 17ක් ගොනු කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ සඳහන් කරා. 2018 8වෙනි මාසේ 1 වෙනිදා හා 2018 8වෙනි මාසේ 31 අතර කාලයේදී පුත්තලමේ අල් සුහාරියා මද්‍රසා පාසලේ පැවති දේශනවලදී ආගමික හා ජාතික සමගියට බහදා වන පරිදි ජාතික හා ආගමික ගැටුම් ඇතිවන ආකාරයෙන් අදහස් දැක්වීම හා ඒ සඳහා ආධාරණ බල දීම යන අධිචෝදනා විත්තිකරුවන්ට එරෙහිව නගා තිබෙනවා. ඊශ්‍රායලය හා පලස්තීනය අතර පැවති යුද ගැටුම් ඇතුළත් වීඩියෝ පට එකී පාසලේ සිසුන්ට පෙන්වා ඊශ්‍රායලයේ අය අල්ලාගෙන ඉන්නේ අපේ පල්ලි තමයි ලංකාවේ කතෝලික ජනතාවට අපි ප්‍රහාර එල්ල කළොත් තමයි ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාව බය වෙන්නේ යනාදී වදන් ඇතුළත් දේශන පැවැත්වීම මගින් ජාතීන් හා ආගම් අතර එදිරිවාදකම් ඇති කිරීමට උත්සාහ දැරීම ඒ සඳහා ආධාරණ බල දීම යන අධිචෝදනා තමයි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කරලා තිබෙන්නේ. මේ කාරණා ඊටම නිවැරදිව අධ්‍යයනය කිරීමෙන් පසුව තමයි නඩු නිමිත්තක් තහවුරු කර ගැනීමේ හැකියාව තිබෙන්නේ. ඒ අනුව තමයි හිජාස් හිස්බුල්ලාට සහ විදුහල්පතිවරයාට එරෙහිව නඩු පැවරීමට පියවරගෙන තිබෙන්නේ. ඉන් පස්සේ අපිට අසත් සාලි ගැනත් මේ අතර වාරයේ කතා බහ ගොඩක් නිර්මාණය කර ගනිමින් තිබෙනවා. ඔහු මේ නීතිය නොතකා නොසලකා හරිමින් ඔහුගේ අත්නෝමතික අදහස් පළ කරමින් සිටින අය බුද්ධිමත් ජනතාවගේ අවධානයට, විචාරයට සහ විවේචනයට බඳුන් වෙනවා. අසත් සාලිට නීතිය ක්‍රියාත්මක කරනු ට්‍රයිනිකායක භික්ෂුව එකමුතුවෙන් CIDට පැමිණිල්ලක් ගොනුවන්නේ ඒ අනුව ඒ තොරතුරු අද දවසේ පුවත්පත් බොහොමයකට පැමිණ තිබෙනවා. දිවයින පුවත්පතෙන් අපිට ඉදිරිපත් කරන්නේ මෙරට නීතිය පිළිනොගන්නා බවත් තමන් පිළිගන්නේ මුස්ලිම් නීති සහ ශරියා නීතිය පමණක් බවත් පසුවෙන් ජාතික සමගි පෙරමුණේ නායක හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසත් සාලි මහතා පසුගියදා කළ ප්‍රකාශයට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ට්‍රයිනිකායක භික්ෂුව එකමුතුව ඊ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළ වගේ තමයි මේ තොරතුරෙන් අපිට හමුවන්නේ. ඊට පස්සේ කොටි මර්ධනය කළා. ඊට පස්සේ කොටින්ට පණ දෙන දේශපාලන තන්ත්‍රය ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවී ප්‍රජාතන්ත්‍රවාදයේ කඩතිරයට මුවාවී ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි උතුරේ ජනතාව වෙනුවෙන් මේ දුක් පිරිපත විඳින ජනතාවගේ දුක් නිවාලන්න කටයුතු නොකරන ඇතැම් දේශපාලඥයන් බහුතර දේශපාලඥයන් උතුරේ ජිනීවා ඇතුළු ජාත්‍යන්තරය හොයාගෙන යන්නේ මේ රට ජාතීන් අතර සංහිඳියාවක් ඇති කරන්න දරන උත්සාහයට අවමන් කරමින් එවන් තත්ත්වයක් තුළ තමයි කොටි පුල්ලි යලි පණ ගන්නට කොටින්ට පණ දෙන්නට කිසියම් උත්සාහයක් දරන්නට ඇතමෙක් වර්ගවාදීන් උත්සාහ දරමින් ඉන්නේ. කොටින්ට පණ දෙන්න උතුරේ දේශපාලන තැතක් යා වාර්තා කරන්නේ ඒ තොරතුර සරත් වීරසේකර අමාත්‍යවරයා මේ කියන්නේ. වැලලීගේ කොටි සංවිධානයට යලිත් පණ දීමේ ද්‍රවිඩ දේශපාලඥයන්ගේ උත්සාහය ඒ බලවත් ප්‍රයත්නයක් දරන බට ලැබුණු තොරතුරු ඔස්සේ පොලිස් සහ හමුදා බුද්ධ්‍යංශ කිහිපයක්ම යාපනයට යොදවා සිට බව තමයි මහජන ආරක්ෂා අමාත්‍ය විශ්‍රාමික රියර් ඇඩ්මිරල් ආචාර්ය සරත් වීරසේකර අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ මේ විදිහට අපිට හමුවන්නේ. ඒ අතර වාරේ අපිට අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා අර පහුගිය දවස්වල බොහෝ කාරණාවල් කිව්වට අධිකරණයට ගිහිල්ලා ඒව කිව්වේ නැහැ. ඒ කටමැත දෙඩවීමේ ආධිනව මේ දවස්වල අධිකරණයේ සහ බන්ධනාගාරය පැත්තෙන් දැක ගන්නට ලැබී තිබියදී තමයි දැන් අර
මෙන්න මෙහෙම දෙයක් කියන්නේ එන දෙයකට මුහුණ දෙනවා කියන්නට ඔහුට සිදු වී තිබෙන්නේ. දේශපාලනය කරද්දී එන සෑම දෙයකටම මුහුණ දීමට සිදු වෙනවා යයි කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා දිවයින පුවත්පතට කිව්වා කියා තමයි අද දිවයින මේ විදිහට වාර්තා කරන්නේ. හැබැයි අධිකරණයට ගිහපු දවසේ නම් අපිට අහන්නට ලැබුණේ ඊට වඩා වෙනස් කතාවක්. අපේ සෙනසුරාදා උදේ ආයුබෝවන් සුබ දවසක් සමගයි හිතවතුනි ඔබ යලිත් එකතු වන්නේ. පළාත් සභා ඡන්දය පවත්වන්න ඕනද නැද්ද? පිරිසක් පළාත් සභා සුදුවලියෙක් කියන තත්ත්වයක් තුළ මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටින ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට පළාත් සභා පැවැත්විය යුතු බව දැනටමත් එහි ප්‍රතිපාදනවලදී ජනතා නියෝජිතයින්ට ගෙවන මුදල විතරයි සෙසු සියලු වියදම් දරමින් ක්‍රියාශීලී ජනතා මෙහෙවරක් ඉෂ්ට කරමින් සිටින බව තමයි මැතිවරණ කොමසාරිස්වරයා සහ අදාළ පාර්ශවයන් කියා සිටින්නේ. ඒ අතර වාරේ නාමල් කරුණාරත්න ජවිප දේශපාල මණ්ඩල සභික නාමල් කරුණාරත්න මහත්මිය කියන පළාත් සභා සිස්ටම් එකට විරුද්ධයි ඡන්දය තියෙනවාට පක්ෂය කියා. පළාත් සභා සිස්ටම් එකට වුණු විරුද්ධයි ඡන්දය තියෙනවාට පක්ෂය කියා. ඒ එක්කම සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අතනායක මහතා කියන්නේ ආණ්ඩුව පළාත් සභා පස්සට අදින්නේ ජනප්‍රියත්වයේ පිරිහිලා කියා. දැන් මේ ඊටාම වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම ඡන්ද කල් දැමූ ඡන්ද මැතිවරණ සිටියම අකුලා දැමූ පිරිසකට එකතු වුණු තිස්ස අතනායක මන්ත්‍රී හිටපු අමාත්‍යවරයා තමයි මෙහෙම කාරණා කියන්නේ. ඒ අතර වාරයේ පැවැත්වුණා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් සභා සංසදයේ නියෝජිතයින් හා ජනාධිපතිතුමන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුරුවේ එහිදී ජනාධිපතිතුමන් කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට පළාත් සභා ඇකිලීමේ සියලු ප්‍රයත්නයන් මුලින්ම පුටා දමා පළාත් සභා ඡන්දය පවත්වන්න කියා. පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත හෝ එහි ව්‍යාකූලතා හෝ ඉවත් කර කඩිනමින් ඡන්දය පවත්වන්න කියා තමයි ජනාධිපතිතුමන් කිව්වේ. විශේෂයෙන්ම එතුමන් මතක් කරන ලැබුවා කොට්ටාශ ක්‍රමය සීමා නිර්ණය 50-50 කාන්තා සංයුතිය ඇතුළු පළාත් සභා නොපවත්වන්නට යහපාලකයන් ගෙන තීන්දුව ඔවුන් විසින්ගේ කාලයේම පරාජයට පත් වුණා. ඒ නිසා මහජන නියෝජිතයින් නැතුව දැන් පළාත් සභාව අඩපණ වෙන්නට නොදී මේ තත්ත්වය ගැන ජනතාව දැනුවත් කර කඩිනමින් මැතිවරණය පවත්වන්නට පියවර ගන්නා විදිහට තමයි ජනාධිපතිතුමන් උපදෙස් ලබා දෙන ලැබුවේ අදාළ බලධාරීන්ට. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදයේ නියෝජිතයින් හා ජනාධිපතිතුමන් අතර පැවති හමුවේදී මේ පස්වරුවේ ජනාධිපතිතුමන් පළ කළ අදහස් ඔබේ දැනුවත් භාවය පිණිස දැන් අපි එහි සංක්ෂිප්ත සටහනක් ඉදිරිපත් කරනවා. අපේ ව්‍යවස්ථාව තුළ පළාත් සභාව ක්‍රියාත්මක වෙනවා. යම් වෙනස් කිරීම අවශ්‍ය නම් අපි ව්‍යවස්ථාව තුලින් සංශෝධනයක් ගේන්න ඕන. ඉතින් ඒක තියෙනකන් මම හිතන්නේ ඒ ව්‍යවස්ථාවට අනුව පළාත් සභා පැවැත්විය යුතුයි. අද පළාත් සභා ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒකේ මහජන නියෝජිතයන්ගෙන් නැතුව මේ සඳහා යම් කිසි බාධකයක් තිබෙනවා. මැතිවරණ කොමිසම මාව හම්බුණා. මම මේ අයට පැවසුවේ ඔයගොල්ලන් තමුන්ගේ රාජකාරියක් හැටියට මේ මැතිවරණ පවත්වන්නට කියලා. දැනට තියෙන පළාත් සභා පවත්වන්නට තියෙන බාධකය වන ඒ ගෙනාපු සංශෝධනය අපි පනත ඉවත් කරගන්නට ඕන. ඉතින් මේක ක්‍රියාත්මක කරන්න කියලා අමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒක ඉල්ලා අස් කරගත්තන් පස්සේ අපිට මැතිවරණයක් පවත්වන්නට පුළුවන්. දැන් සමහර අය කතා කරනවා මේකේ පළාත් සභාවේ තිබෙන වැරදි එහෙම තියෙනවා නම් ඒවා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා ඒක දියුණු කර ගැනීමට වැඩි දියුණු කර ගැනීමට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. මම පත් වෙලා අවුරුද්දකුත් මාස 4ක් වෙනවා. 2019 නොවැම්බර් මාසේ පත් වෙලා මාස 9කට පස්සේ අපි පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බා. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. අපි මේ අවුරුද්දත් මාස 4 තුල ඉතා විශාල වැඩ කොටසක් අපි කළා තියෙනවා. අපි බලයටපත් උනේ අපි කිව්වේ නෑ මේ රැකියා දෙනවා මේ ඒ වගේ ඒවා නෙවෙයි අපි කිව්වේ. අපි එහෙම කියලත් අපි මේ අවුරුද්ද ඇතුළත ලක්ෂයකට වඩා වැඩි රැකියා දීලා තියෙනවා. නමුත් අපි හැමතිස්සෙම කිව්වේ අපි රැකියා උත්පාදනය කරන ආර්ථිකයක් හදනවා කියලා. ඒකම අපි කිව්වා කෘෂිකාර්මය පදනම් වුණු ආර්ථිකයක් හදනවා කියලා. අපි ඒක හැදුවා. අපි පොහොර නොමිලේ දුන්නා. එදා 35කට විතර 32කට 35ට තිබුණු වී මිල 50 දක්වා වැඩි කරා. එදා
ප්‍රතිඅපනයනය කරන්න කියලා ගම්මිරිස් වැනි දේවල් ගෙන්නුවා ඒවා තහනම් කරා. ඊළඟට මුං ඇට කවුපි මේ වගේ මෙරට වගා කරන පිටරට ගොවියන්ට ගිය කහ ඉඟුරු මේවා අපි සම්පූර්ණයෙන් තහනම් කරලා ගොවි ජනතාවට මේ මුදල් එන විදිහේ ක්‍රමවේදයක් යෙදුවා. පාස්කුරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාව කියවුණොත් කීප පොලකම විටින් විට කියලා තියෙන්නේ පසුගිය රජයේ ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිම තැකීමක් නොකරපු එක ගැන. නැවත නිලධාරීන් සුදුසු නිලධාරීන් ඒ තැන්වලට පත් කළා. එදා 2009 අපි ජයග්‍රහණය කරාට පස්සේ 2014 වෙනකම් අපි යම් කිසි ආරක්ෂක තත්ත්වයක් මේ රට තුල යොදවලා තිබුණා. ඒක 2015 පස්සේ කඩාකප්පල් වුණා. අපි නැවත ඒ කාර්ය ඒ සැලසුම් අපි ක්‍රියාත්මක කරා. කුඩු විශාල ප්‍රමාණයක් අපි අල්ලගත්තා. ඒ වගේම පාතාලය නැති කරන්න ආරක්ෂක අංශ ඒ වෙනුවෙන් යොමු කරවලා තියෙනවා. එදා MCC ඒක ගැන හැමදාම අපි කතා කරා. හැබැයි ඒක ඉවත් කරගත්තට පස්සේ අපි කතාවක්වත් කරන්නේ නැහැ. එදා ජිනීවා වල ගෙනාපු සම අනුග්‍රහය දක්වලා ගෙනාපු යෝජනාව කොපමණ ප්‍රසාදයට පත් වෙනවද කියතොත් ඒක ගෙනාපු ඇමතිවරයාට ඡන්ද ඉල්ලන්නත් බැරි වුණා. ඉතින් මේක අපි ඉවත් කරගත්තා. නමුත් අපි ඒක ගැන කිසිම කතාවක් කරන්නේ. ඉතින් මේකට මූලික හේතුව මම හිතන්නේ අපි මේවා ගැන මාධ්‍යට ගිහිල්ලා කතා නොකරන නිසා. ඒ වගේම 20 වෙනි සංශෝධනය ගේනකොටත් නැගෙනහිර පර්යන්තය පිළිබඳ ප්‍රශ්නයේදීත් අපි ජනතාව දැනුවත් කළේ නැහැ. මම හිතන්නේ ඒක නිසා තමයි විරුද්ධවාදීන්ට ඒක ගැන වැරදි මතයක් ගෙනෙන්නට. ඊට පස්සේ තමයි අපි උත්සාහ කරේ ජනතාව දැනුවත් කරන්න. ඒ නිසා මම තමුන්නාන්සලාගෙන් ඉල්ලා හිටිනවා මේ පළාත් සභා මැතිවරණය පිළිබඳව ජනතාව දැනුවත් කරන්නට කියලා. මේ ගැන කතා කරන්නට ඕන. මේකට අපේම සමහර අපිත් එක්කම වැඩ කරපු අපේ පක්ෂයේම සමහර අය අතර තිබෙන මේ මත ඉවත් කරගන්නට ඉස්සෙල්ලා ඒ අයවත් හම්බ වෙලා දැනුවත් කරන්න. මෙතන ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. මේ ජනතාව මේ පිළිබඳව දැනුවත් කිරීම. එහෙම නැත්නම් අර විරුද්ධවාදීන් කියන ඔය තමුන්නාන්සලා ප්‍රකාශ කරපු සුදු අලියෙක් මේ මුදල් නාස්ති වෙනවා කියන කතාව. ඒව ජනගත වෙනවා. නමුත් දැනටමත් මේ පළාත් සභා ක්‍රියාත්මක වෙනවා. ඒවාට යන මුදල් ඒ ආකාරයෙන්ම යනවා. ඒවා නිලධාරීන් විසින් තමයි සමහර වෙලාවට පාවිච්චි කරනවා. සමහර වෙලාවට පාවිච්චි කරන්නේ නැතුව අපතේ යනවා. මෙතන නැත්තේ මහජනතාව විසින් පත් කරගන්න නියෝජිතයන් පමණයි කියන මේ කාරණය ජනතාව වෙතට ගෙනියන්නට ඕන. ජනතාව දැනුවත් කරන්නට ඕන. මම හිතන්නේ ඒ කාර්යය තමුන්නාන්සලා කරන්න කළොත් හොඳයි කියන එක තමයි මගේ අදහස. ජනදපතුමන් පොදු ජන එක්සත් පෙරමුණේ පළාත් සභා සංසදයේ නියෝජිතයෙන් අභිමුව පළාත් සභා පැවැත්වීමට කඩිනමින් පියවර ගන්නට යයි සිහිපත් කළ කාරණාව සහ ඒ සඳහා බලධාරීන් දැනුවත් කරමින් කළ දිගු විස්තර සටහන් අද ප්‍රවෘත්ති විකාශයන් ඔස්සේ ගෙනීමට අපි බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඒ අතරවාරයේ අපේ දිනමින ප්‍රධාන සිරස්තලයට දැන් ඔබේ යොමුවන්නට පෙර ආතුව මතක් කරන්නට උවමනයි ගම සමග පිළිසඳර සෙනසුරාදාවන්හි ජනාධිපතිතුමන් ගම් දනවල ජනතාවගේ කලක් තිස්සේ නොවිසඳුණු ප්‍රශ්න ගැටලු නිරාකරණය කරන්නට ගොස් ඔවුන් සම්මුඛ වන අවස්ථාව අද ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගලගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ උදේ 10ට ජනාධිපතිතුමන් හමුවන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. ගම සමග පිළිසඳර වැඩ සමග යලි ගමට වැඩ සටහන සහ ජාතික ව්‍යාපෘති පිළිබඳව සිහිපත් කිරීම. දිනමින ප්‍රධාන සිරස්තලය කියන්නේ යහපාලකයන්ගේ තවත් කෙරුවාවක් පිළිබඳ තොරතුරු නැගෙනහිර ජල ව්‍යාපෘතියට උපාංග ගෙන්වීමේ අක්‍රමිකතා නිසා කෝටි 6ක් වැඩියෙන් ගෙවන්න සිදු වෙලා කෝටි 6ක් වැඩියෙන් ගෙවන්න සිදු වෙලා රජයේ ගිණුම්කාරක සභාවේදී හෙළි වූ හෙළිදරව්ව නැගෙනහිර පළාතේ ජල ව්‍යාපෘති
ජල සම්වර්ධන ව්‍යාපෘති සඳහා 2013 වසරේ GI පයිප සහ උපාංග ගෙන්වීමේදී සිදුවී ඇති අක්‍රමිකතා හේතුවෙන් රුපියල් ලක්ෂ 624කට අධික මුදලක් වැඩිපුර ගෙවීමට රජයට සිදු වී ඇතැයි පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගෙනුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වෙලා තිබෙනවා. දිනමින පුවත්පත මේ පිළිබඳ ඉතාම සවිස්තරාත්මක වාර්තාවක් ඇතුළු පිටුවේ 4 වෙනි පිටුවේ සටහන් කළ තිබෙනවා. ඔබ එය කියවා බලන්න. ඊට පස්සේ කිසියම් ආකාරයක සංවේගයකින් දැනුම් දිය යුතු කාරණාවක් තමයි අන්තර්ජාලය ඔස්සේ දැනගන්නට දැක ගන්නට ලැබුණු කාරණාවක් නිසා රටක අභිමානවත් ජාතියක සුවිශේෂී සංකේතය තමයි අනන්‍යතාවයේ සංකේතය තමයි ජාතික දජය, ජාතික ගීය. ඒ නිසා තමයි අපේ රටේ එය වෙනස් කරනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියා සිටින්නේ 3/2ක බහුතරයකට අමතරව ජනමත විචාරණයකට පවා යා යුතුයි කියලා රටේ නිලනාමයේ ජාතික දජය, ජාතික ගීය වෙනස් කරනවා නම් ඒකේ ජනරජයක් බව මේ කිනෝකී කාරණා සඳහන් වෙන්නේ ව්‍යවස්ථානුකූලව. මේ කියන්නට නිමිත්තක් බවට පත් වෙන්නේ චීන සමාගමක් විසින් ශ්‍රී ලංකාවේ ජාතික දජය පාපිස්නාවකට යොදාගෙන ඒ ඡායාරූප ගත කරලා ඒ පාපිස්නාව බවට පත් කිරීමට ගත් සාහසික ප්‍රයත්නය පිළිබඳව රජයේ මැදිහත් වී තිබෙන විදේශ අමාත්‍යාංශයේ විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ දජය සහිත පාපිස්නා පාවහන් වෙළඳපොලේ පාපිස්නා හා පාවහන් වෙළඳපොලේ වෙළඳ දැන්වීම ගැන චීන සමාගමෙන් අහන්න බීජිංහි ශ්‍රී ලංකා තානාපතිට විදේශ ලේකම් දන්වා යවා තිබෙනවා. නීති අනුකූල පියවර ගන්නවා මේට එරෙහිව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේ යවන්න කියනවා. මේ තොරතුරු වැඩි විස්තර අපි ඉදිරිපත් කරන මේ විදිහට ශ්‍රී ලංකාවේ ජාතික දජය ඇතුළත් කර නිෂ්පාදනය කරන පාපිස්නා වෙළඳ දැන්වීම සම්බන්ධයෙන් හා එම පාපිස්නා නිෂ්පාදනය ලබන චීන සමාගම සම්බන්ධ කරගන්න ලෙස විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙනවා. ඒකම විදේශ ලේකම්වරයා අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ අදාළ නිෂ්පාදනය පිළිබඳ කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ අවධානය යොමු කළ තිබෙනවා. එමෙන්ම ඇමසොන්හි වෙළඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමග මේ කාරණය පිළිබඳව පසුවිපරමක් කරන ලෙස වොෂින්ටන් DC පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයටද උපදෙස් ලබා දී තිබෙන බව තමයි විදේශ ලේකම්වරයා කියා සිටින්නේ. මේ සැලවූ විගස යහුසුලව ක්‍රියාත්මක වන්නට මේ අපේ අභිමානීය ජාතික සංකේතය අපේ ගෞරව වන්දනයට පාත්‍ර වන අපේ ජාතික දජයට වන අගෞරවය අපිට වන අගෞරවය රටකට වන අගෞරවය නැති කිරීමට අහෝස කිරීමට ඉක්මනින් පියවර ගැනීමට ගත් පියවර පිළිබඳව තමයි මේ වාර්තාවන් කියා සිටින්නේ. ඊට පස්සේ පාස්කු වාර්තාවන් පිළිබඳව විපක්ෂය චෝදනා නගමින් සිටියා මෙහි කිසියම් කොටසක් හංගාගෙන ඉන්නවා. ඒ හොඳ කොටස නැහැ, රස කොටස නැහැ කියා. දැන් ඔන්න නීති ලේකම්වරයා ජනාධිපතිතුමන්ගේ කියා සිටිනේ සියලු වාර්තාවන් නීතිපතිවරයාට බාර දී තිබෙන බව. පාසු කොමිසමේ සියලු වාර්තා වෙළුම් නීතිපතිට බාර දෙයි යන සිරස්තලයේ සහිතව පුවත්පත් හැම එකක්ම වාර්තා කරන්නේ. පාස්කු ඉරිදෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ සියලු වාර්තා වෙළුම් හා සාක්ෂි ලේඛන පිටුවක් නැර අකුරක් නැර නීතිපතිවරයාට බාර දුන් බව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්තා රෝහණදීර මහතා පවසනවා. පාස් කොමිසමය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරමින් කියා සිටි කොමිෂන් සභා වාර්තාවල වාරණය කිරීමට හෝ සැඟවීමට කිසිදු කාරණාවක් නොමැති බවත් ජාතික ආරක්ෂාව සම්බන්ධ කරුණු ඇතුළත් වෙළුම් 22ක් ජාතික ආරක්ෂක කවුන්සිලයේ අනුමැතියට යොමු කර තිබූ බැවින් එම නිර්දේශ ලැබෙන තෙක් බාර දෙම නොහැකි වූ බවත් පෙන්වා දුන් රෝහණදීර මහතා වෙළුම් බාර දෙම කිසිසේත්ම ප්‍රමාද කළේ නැහැ විපක්ෂය කියන විදිහට තමයි කියන්නේ. ඒ අනුව පාස් කොමිසමේ සියලු වාර්තා වෙළුම් නීතිපතිවරයාට බාර දී තිබෙනවා. මෙහෙම බාර දුන්නට පස්සේ තමයි කැබිනට්ටුවට ඉදිරිපත් වුණේ. ඊට පස්සේ තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේ. දැන් මේ කිසියම් ජාතික ආරක්ෂක උපදේශක මණ්ඩලයේ උපදෙස් සහිතව මේ ජනගත කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලාවි. ඊට පස්සේ දැන් නීතිපතිවරයා නීති අනුකූල පියවර ගන්නට මෙය ඇදගෙන ගිය ට්‍රොලියක දමලා එතරම් සුවිසල් කන්දරාවක් තිබෙනවා මේ වෙළුම්. ඒ අනුව අපි ඉදිරියේදී ඒ සඳහා යහුසුළු වන ආකාරය දැක ගැනීමේ හැකියාව අපිට ලැබේවි. ඊට පස්සේ අපිට අසන්නට ලැබෙන තවත් තොරතුරු තමයි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ දැන් කොළඹ බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවල් යොදවා තිබෙනවා. STF ආරක්ෂාව යොදවා තිබෙනවා. ඒ අතරවාරයේ මේ අසන්නට ලැබෙන කාරණාව තමයි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සෝදිසියක් කිරීමට ආරක්ෂාංශ පියවර ගත්තා. තහනම් භාණ්ඩ රැසක් සොයා ගැනීමේ හැකියාව ලැබෙන්නේ ඒ අනුව තමයි බන්ධනාගාර සෝදිසි රාජකාරිය යොදවා සිටින විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර, වැලිකඩ බන්ධනාගාර හා බන්ධනාගාර බුද්ධි ඒකකයේ නිලධාරීන් එක්ව පෙරේදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ කරන ලද සෝදිසි මෙහෙයුමකදී තහනම් භාණ්ඩ රැසක් සිරමැදිලි තුලදී සොයා ගැනීමට හැකියාව ලැබුණු බව තමයි කියා සිටින්නේ. ඒ අනුව CCTV කැමරා පද්ධතියක් සවි කිරීමට සියලු බන්ධනාගාරවලට ඇති හැකියාව හොයා බලමින් සිටින වගේ තමයි ඒ අතර අපිට අසන්න ලැබෙන්නේ. විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයක් තිබෙන්නේ
මියන්මාරයට බිම්ස්ටෙක් සමුළුවට ආරාධනා කෙරුවහම ශ්‍රී ලංකා රජය මියන්මාරයේ මේ මොහොතේ පවතින හමුදා පාලනය පිළිගත් අය හැගෙන නිසා ඒ ආරාධනය කිරීම ගැටලුකාරී කියා තමයි විපක්ෂ නායකවරයා කියන්නේ. මෙරට පැවැත්වෙන බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා මියන්මාර් රජයේ විදේශ අමාත්‍යවරයාට ආරාධනා කිරීම ගැටලු සහගත බව තමයි විපක්ෂ නායකවරයා මේ විදිහට තොරතුරු ඉදිරිපත් කරමින් කියා සිටින්නේ. ඒ අතර වාරයේ අපි ගැන අපිටත් වඩා හොඳින් දන්නවා ගඟවන ශ්‍රී ලංකාව ගැන පුදුමාකාර හෘදාවක් තියෙන මිෂෙල් බැෂෙලේ නෝනාට ලංකාවට ඇවිත් යන්න කියා ආදරණීය වගේ ආරාධනාවක් කරනවා දිනමින කතුරයාගේ සටහන මිෂෙල් නෝනා ඇවිත් යන්න එන්න. නිමිති සැකසෙන මේ විදිහට ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ 46 වන සැසිවාරයේ අවසන් සාකච්ඡා මේ මාසයේ අග පැවැත්වීම නියමිතයි. ඒ අතර විදේශ කටයුතු අමාත්‍යංශ දිනේෂ් ගුණවර්ධන මහතා කියනවා අපේ රණවිරුවන්ට එල්ලුවේ ඇති අබුද චෝදනාවල නිදහස් කර ගැනීම සඳහා ජාත්‍යන්තර සමග සහයෝගයෙන් කටයුතු කරන බව. මෙතෙක් ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සිදු කර ඇති කාර්යභාරයේ පැසසුම් සහගතයි කියන දිනමින කතුවරයා එලෙසම ප්‍රතිඵලදායකයිද කියා සඳහන් කරනවා. මානව හිමිකම් සැසියේ පළමු වාරයේ රටවල් 21ක්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමෙන් ඉහත තත්ත්වය තවදුරටත් සනාථ වෙනවා. රජයේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ නොසලී ක්‍රියා කරන ආකාරය පේනවා. මානව හිමිකම් කවුන්සිලය ඒ ලෝකයේ මානුෂීය ආයතන වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන ආයතන ලෙස හැඳින්වීම නිවැරදි. එහෙත් ඒ අන්තර්ජාතික අධිකරණයක් නොවේ. ඒකේ කාර්යභාරය වන්නේ එකිනෙක රටවල මානව හිමිකම් තත්ත්වයන් පිළිබඳව නිර්දේශ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කිරීම. අදාළ තීරණ ගත යුත්තේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 2009 යුද්ධය අවසන් වීමෙන් පසු මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව දෙස බැලුවේ මධ්‍යස්ථ දෘෂ්ටියකින් නොවන වගේ අපේ රටට නොරහසක් නොවේ. එය රහසක් නෙවෙයි. ඒ දිගින් දිගටම පෙන්눔 කරන ඇති සත්‍යයක්. කවුන්සිලය මෙවරද අපට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ අතර පසු ඒ සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා රජය සහ විදේශ අමාත්‍යාංශය ලෝකයේ දැනුවත් කිරීමට ගත් පියවරත් එක්ක හැකියාව ලැබුණා. ඒ අනුව තමයි විදේශ අමාත්‍යවරයා, විදේශ ලේකම්වරයා, ඒකම රාජතාන්ත්‍රික නිලධාරීන් ඉතාමත් දැවැන්ත බරසාර ක්‍රියාවලියක නිරතව සිටින්නේ. රටවල් 21ක පළමු වටේම සහාය අතහිත ලබා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ආකාර දෙකකට ක්‍රියා කරන්න පුළුවන්. එක්කෝ ගිය යහපාලන ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා කියූ පරිද්දෙන්ම ඔවුන් කියන හැම චෝදනාවක්ම දෝතපාල බාරගෙන ශ්‍රී ලංකාව අරාජිකත්වයට පත් කිරීමේ හැකියාව තුන. නමුත් ඇත්ත හැටියෙන් ලෝකයට කියලා අපි මානුෂීය මෙහෙයුමකින් ශ්‍රී ලංකාවේ සියලු ජාතීන්ට ඒකීය රටක් ගොඩනැගීමේ උවමනාවේදී සියලු ජනවර්ගයන්ට නිදහසත් කර දුන් බවත් ලෝකයට කියා සිටින්න පුළුවන්. මේ ක්‍රම දෙකෙන් වත්මන් රජය තෝරාගෙන සිටින්නේ අපි විශේෂ විජයග්‍රහණයක් අත්පත් කරගත් බව මානුෂීය මෙහෙයුමකින් ත්‍රස්තවාදයේ මුලින්ම දමා. ඊට පස්සේ අපි කාටුන් කිහිපයකට ඔබ අවධානය යොමු කරනවා. කව්පද කිහිපයක් තමයි කාටුන් කියන්නට වෙන්නේ. ඇත්ත නැත්ත අපිට දිනමින පුවත්පතෙන් හමුවන්නේ මේ විදිහට රටේ මුල්ලේ මුදන් අයගේ කව්පදය වන අලි උවදුරින් පීඩා විඳින එක ගොවි ජනතාව පෙන්වා දී තිබෙන දුක සිදු කළ මාර උපවාසයේ තරම දැක ගොවිබිම් මෙන්ම ජීවිත දී යුතුය රැක. මතකද එදා අලි කරදර බලා සිට අලියන් ළඟට ගිය එක පලාතට තෙවරක් පෙරුම හිටියානම් මෙලාකට අලිවැට හදා දී ඉවරයි වෙලාවට කියලා තෙවරක් පෙරුම මහත්තයා ගැනත් මතක් කරලා දෙනවා. ඔහුත් අහගෙන ඇති මේ කාරණාවල්. ගජමන් නෝනාගේ කව්පදේ දිග හැරෙන්නේ අතර මෙහෙම බලපත්‍රයක් නැති රියදුරු පාසල් රට හැමතැන. ඉතින් පුදුම වී කුඹටද පාරේ වෙන අනතුරු ගැන. ඕනෑම ගමනක් යන්නට ඕනෑ මග හරියට දැන. හොරපාරෙන් ගමන් ගියොත් දන්නේම නෑ වරදින තැන. කියලා මතක් කළ දෙන අතරවාරයේ අපි දිනවෙන පුවත්පතට ඔබේ අවධානය යොමු කරන්නේ අතරවාරයේ තවත් කව්පද සටහනක් ඉදිරිපත් කිරීම පිණිස දිවයින දෙවෙනි පිටුවේ ඒ කව්පදය තිබෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ සටහන හමුවන්නේ. අනුරාධගේ සටහන. පාස්කුක්දා ගැන අශෝක් බරක් තියා තිබුණා අමුතු මාදිලියේ වදන් කියා. කැඳූ පසුව CID එකෙන් එයා ඔක්කොම ටෝක් පට් ගාලා රිවර්ස් කියා. ඕකයි තත්ත්වය. තව විස්තර හෙට අනිත දැනගන්න පුළුවන් වෙයි. හෙට උදේ හමුවන්නේ අපි පෙරවරු 7ට ඔබට යහපත සුව සම්පන්න දිනකට සුභාසිරි රැගෙනීමෙන් සමුගන්නවා. ආයුබෝවන්.